ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා බිස්කොම් YouTube channel එකට නැවතත්. අපි කතා කරමින් ඉන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 10 ශ්‍රේණිය ඔයාලා වෙනුවෙන් නිකුත් කරපු second term test paper එක. ඉතින් මම කලින් වීඩියෝස් දෙකෙන් first paper එක සාකච්ඡා කළා. මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන් second paper එක ආවරණය කරන්න. ඉතින් මේ paper එක අනිවාර්ය ප්‍රශ්නයක්, ව්‍යාපාර අධ්‍යයනයේ කොටසින් ප්‍රශ්න 3ක් සහ ගිණුම්කරණයේ කොටසින් ප්‍රශ්න 3ක් විදිහට සමන්විත වෙනවා. ඉතින් අපි යමු paper එකට. බලන්න අපි අනිවාර්ය ප්‍රශ්නෙට එමු. පළවෙනි ප්‍රශ්නය. පහත සඳහන් සිද්ධි ඇසුරින් 1 සිට 10 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මේ ප්‍රශ්න 10ම අහන්නේ මෙන්න මේ case study එකෙන්. අපි ඉක්මනට මේක කියවගෙන යමු. අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ මෙහෙයවන ලදරු හා ළමා ඇඳුම් නැසීමේ පාඨමාලාවක් සාර්ථකව හැදෑරූ සඳමාලි. අදාළලා තියෙන ලදරු හා ළමා ඇඳුම් නැසීමේ පාඨමාලාවක්. මෙයාගේ නම සඳමාලි. ඉතින් 2019 තම නිවසේ කොටසක ළමා ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළාය. ජනවාරි 1 දින ඇයගේ පියා ඇය නමින් බැංකුවේ තැන්පත් කර තිබූ ලක්ෂයක මුදල ලබාගෙන ව්‍යාපාරයට යෙදුව අතර ටිකිරි විලාසිතා නමින් ටිකිරි විලාසිතා ජනවාරි 2 දින 1.40 බැගින් පාවිච්චි කරන ලද ඇඳුම් නැසීමේ මැෂින් දෙකක් මිලදීගත් ඇය ජනවාරි 5 දින සනස බැංකුවෙන් 50000ක ණය මුදලක් ලබා ගත්තාය. ජනවාරි මාසයේ විදුලි බිල 8000යි. ඇඳුම් මැසීමට අවශ්‍ය රෙදි සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගන්න 60000ක් එයාට වියදම් වෙලා තියෙනවා. ආයෙත් කියන ප්‍රසිද්ධ පෙර පාසලක් ආසන්නයේ තම නිවස ඇති නිසා ප්‍රසිද්ධ පෙර පාසලක් ආසන්නයේ ඉල්ලුම වැඩි වූ අතර ජනවාරි මාසයේදී ඇඳුම් අලෙවි කර රුපියල් 1,10,000ක මුදලක් ලබා ගත්තාය. මම පොඩ්ඩක් වැදගත් ටික highlight කරලා තව තියෙනවා මෙතන. මේ amounts ටික එහෙම වැදගත් වෙනවා. ඉතින් අපි බලමු ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මේ ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධානයකට අයත්ද අහන්න. හොඳට බලන්න මේක කවුද ආරම්භ කරන්නේ? මම highlight උත් කළා සඳමාලි. ඉතින් එයා ලදරුහා ළමා ඇඳුම් නැසීමේ පාඨමාලාවක් හදාරලා එයාගේ ගෙදර කොටසක ළමා ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. කවුද පටන් ගන්නෙ? සඳමාලි. එතකොට එයා තනියම තමයි මේ වැඩේ කරන්නේ. අනිත් අයත් උදව් වෙනව ඇති, තාත්තා අම්මා එහෙම උදව් වෙනව ඇති. ඒ වුණාට ප්‍රධාන වශයෙන් මේකට දායකත්වය දෙන්නේ සඳමාලි. එතකොට මේ ව්‍යාපාර සංවිධානය තනි පුද්ගල ව්‍යාපාරයක්. එහෙමත් නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක්. තව විදිහකට කියනවා නම් කේවල ස්වාමී ව්‍යාපාරයක් කියලාත් කියන්න පුළුවන්. ඉතින් නිවැරදි පිළිතුර ඒක පුද්ගල ව්‍යාපාරය. දෙක බලන්න සඳමාලිගේ ව්‍යාපාරයේ සපුරා ගනු ලබන මූලික අවශ්‍යතාවය හා උවමනාව දක්වන්න. ඔයාලා දැන් මේක පැහැදිලි කරන්න උවමනාවක් නැහැ. අවශ්‍යතාව කියන්නේ අනිවාර්යෙන් සපුරා ගත යුතු දේ. උවමනාවන් කියන්නේ අවශ්‍යතාවයන් සපුරා ගන්න විවිධ ආකාර. එතකොට බලන්න මෙයාගේ ව්‍යාපාරය මොකක්ද? මෙයාගේ ව්‍යාපාරය තම නිවසේ කොටසක ළමා ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක්. එතකොට මේකේ අවශ්‍යතාවය වෙන්නේ ඇඳුම් නේද? ඇඳුම් පැළඳුම් තමයි මෙයාගේ අවශ්‍යතාවය වෙන්නේ. අපි හැමෝටම ඕන දෙයක් මේක. අපිට ඇඳුම් පැළඳුම් අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් ඒක අවශ්‍යතාවය. එතකොට උවමනාව වෙන්නේ මෙයා හදන ඇඳුම් වර්ගය මොකක්ද කියන එක. මෙයා හදන්නේ මොකක්ද? මෙයා හදන්නේ ළමා ඇඳුම්. අවශ්‍යතාවය ඇඳුම් පැළඳුම්. එතකොට ඒක සපුර ගන්න විවිධ ආකාර තියෙනවනේ. ළමයින්ගේ ඇඳුම් වෙන්න පුළුවන්, ටී-ෂර්ට්, කලිසම්, ඊට පස්සේ වැඩිහිටියන්ගේ ඇඳුම් එක එක වර්ගයේ උවමනාවන් තියෙනවා. ඉතින් ඒ අනුව මෙයාගේ අවශ්‍යතාවය ඇඳුම් පැළඳුම්, උවමනාව වෙන්නේ ළමා ඇඳුම්. බලන්න පිළිතුර ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය උවමනාව වෙන්නේ ලදරු හා ළමා ඇඳුම්. තුන බලන්න ටිකිරි විලාසිතා නිවස ලියාපදිංචි කළ යුතුය. මේ කියමනට ඔබ එකග වන්නේද නැද්ද යන දක්වා හේතුව දක්වන්න. මෙයාගේ ව්‍යාපාරය අපි මොකක් කියලාද කිව්වේ? තනි පුද්ගල ව්‍යාපාරය. හරිද? එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක් අපි ලියාපදිංචි කරන්න ඕනේද? අනිවාර්යද? නැහැ. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන එක අනිවාර්ය නැහැ. ඒ වුණාට එක කොන්දේසියක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තනි පුද්ගල ව්‍යාපාරය කරන අයිතිකරුගේ නමින් හැර අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් අපි ඒක ලියාපදිංචි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ සඳමාලිගේ සම්පූර්ණ නමින් හැර මේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් අපි ලියාපදිංචි කරන්න ඕනේ. ඉතින් මේක තියෙන්නේ ටිකිරි විලාසිතා කියලා මේ. ඒක නිසා අපි මේක අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕනේ. තුන බලන්න එකග වේ ලියාපදිංචි කරන්න ඕනේ. හේතුව අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යාම. හරි.
4 බලන්න මේ ව්‍යාපාරය තුළින් හඳුනාගත හැකි ශක්තියින් දෙකක් දක්වන්න. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියලා 4ක් අපි දන්නවා. ඒකෙන් ශක්තියින් දුර්වලතා කියන්නේ අභ්‍යන්තරයේ තියෙන ඒවා, අවස්ථා තර්ජන කියන්නේ බාහිරින් තියෙන දේවල්. එතකොට අභ්‍යන්තරයේ තියෙන හොඳ දේවල් තමයි මේ ශක්තියින් කියලා කියන්නේ. මොනවද අභ්‍යන්තරයේ තියෙන හොඳ දේවල්? බලන්න මේ සඳමාලි පාඨමාලාවක් හදාarලා තියෙනවා. ලදරු හා ළමා ඇඳුම් මැසීමේ පාඨමාලාව. ඒක අයිතිකරුගේ ශක්තියක්, සඳමාලිගේ ශක්තියක්. එතකොට ඒක ගන්න පුළුවන්. තව එකක් තියෙනවා එයාගේ තාත්තා, එයාගේ පියා එයාගේ නමින් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා ලක්ෂයක මුදල්. ඉතින් ඒකත් අයිතිකරුගේ ශක්තියක්. එයා ගාව සල්ලි තියෙනවා මේ ව්‍යාපාරය කරන්න. ඒකත් එයාට ශක්තියක් වෙනවා. මේ දෙක තමයි ව්‍යාපාරය තුලින් හඳුනාගත හැකි ශක්තියින් වෙන්නේ. බලන්න ලඳරු හා ළමා ඇඳුම් මැසීමේ පාඨමාලාවක් හැදෑරීම හරි. පියා විසින් සඳමාලි නමින් තැන්පතුවක් පවත්වාගෙන යාම ඒක හරි. ප්‍රසිද්ධ පෙරපාසලක් ආසන්නයේ පිහිටීම මේක නම් වැරදි. මේක වැරදි. ඇත්තටම මේක වැරදි. ඒක ගන්න එපා. මේ දෙක හරි. ඇයි ඒක ගන්න එපා කියන්නේ? ප්‍රසිද්ධ පෙරපාසලක් ආසන්නයේ තම නිවස පිහිටා ඇති නිසා එයාට වැඩි වාසියක් ලැබෙනවා. ඒක අවස්ථාවක්. මේක අපිට පාලනය කරන්න බෑ. මේක බාහිරින් තියෙන. මම කිව්වේ අවස්ථා තර්ජන කියලා දෙකක් තියෙනවා බාහිරින් කියලා. අපිට මේක පාලනය කරන්න බෑ. ඉතින් මේක අවස්ථාවක් වෙනවා අපිට. හොඳ අවස්ථාවක්. ඒක අපිට ශක්තියක් විදිහට ගන්න බෑ. මෙතන වැරද්දක් වෙලා තියෙනවා. ඒක ගන්න බෑ. අනිත් දෙක හරි. පහ බලන්න ඉහත සිද්ධිය තුළ දැක්වෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපාර දෙක දක්වන්න. මේ ව්‍යාපාරයේ හැර රාජ්‍ය හා පෞද්ගලික අංශය. රාජ්‍ය අංශය එකක් දැක්ක ගමන් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය. අපිට ගන්න පුළුවන් මේක අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ රජයට අයිති ආයතනයක්. අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය කියලා අපිට ලියන්න පුළුවන් රාජ්‍ය අංශයට. පෞද්ගලික අංශයටත් එකක් තිබ්බා මේ බලන්න සනස බැංකුව. සනස කියන්නේ පෞද්ගලික අංශයේ තියෙන ව්‍යාපාර ආයතන. බලන්න පිළිතුර රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය පෞද්ගලික සනස බැංකුව. මේකත් හරි. කෙනෙක් අහන්න පුළුවන් එතකොට එයිසෙ මෙතන මේ එයාගේ තාත්තා බැංකුවේ සල්ලි දාලා තියෙනව නේද? එතකොට අපිට ඒක ගන්න බැයිද කියලා. ඒක ඇත්තටම අපිට ගන්න බැහැ. මොකද මෙතන පුළුල්ව නිර්වචනයක් දීලා නැහැ. මේකේ තියෙන්නේ බැංකුවේ කියලා. එතකොට රාජ්‍ය බැංකුවක් තියෙනවා. මොනවද රාජ්‍ය බැංකුව? ලංකා බැංකුව, මහජන බැංකුව වගේ ඒවා රාජ්‍ය බැංකු. රජයට තමයි අයිති. අනිත් බැංකු කමර්ෂල්, සම්පත්, පෑන් ඒෂියා, සෙලාන් ඒවා ඔක්කොම පෞද්ගලික. ඉතින් මේක හරියට දීලා නැති නිසා අපිට මේක ගන්න බැහැ. අපි හැබැයි දන්නවා සනස අයිති වෙන්නේ පෞද්ගලික අංශයට කියලා. ඉතින් ඒක නිසා මේක ගන්න බෑ. අපිට සනස ගන්න පුළුවන්. 6 බලන්න ජනවාරි 1, 2, 5 දිනවල සිදු වූ ගනුදෙනු වල බලපෑම ගිණුම් කරන සමීකරණය තුලින් දක්වන්න. මොකක්ද ගිණුම් කරන සමීකරණය? අපේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට බලන්න ජනවාරි 1 මොකක්ද වෙන්නේ? මේ බලන්න ජනවාරි 1 ඇයගේ පියා ඇය නමින් බැංකුවේ තැන්පත් කර තිබූ ලක්ෂයක මුදල් ලබාගෙන ව්‍යාපාරයට යොදවනවා. එතකොට මේ පියා එයාගේ බැංකුවේ තියෙන එක ගැන හිතන්න නෙමෙයි ඔයාට තියෙන්නේ. ඔයාට තියෙන්නේ මේ සල්ලි ටික අරගෙන එයා ව්‍යාපාරයට දානවා. අන්න ඒ කෑල්ල තමයි ඔයාට ඕනේ. සල්ලි ටික අරගෙන ව්‍යාපාරයට දානවා. එතකොට කොහොමද අපි ගිණුම් කරන සමීකරණය ලියන්නේ? මෙයාගේ ව්‍යාපාරයට එහෙමත් නැත්නම් ටිකිරි විලාසිතා ව්‍යාපාරයට සල්ලි එනවා ලක්ෂයක මුදලක්. ඒක නිසා අපිට වත්කම් වල ලක්ෂයක් දානවා මුදල් කියලා. ඒක තමයි මේ තියෙන්නේ. ඒත් එක්කම අනිත් පැත්තට කොහෙන්ද ඒ සල්ලි එන්නේ? ඒ සල්ලි මේ අයිතිකරුගේ සල්ලි. සඳමාලිගේ සල්ලි. ඒ කියන්නේ එයා ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදුවා කියන එක. එයාගේ සල්ලි එයා ව්‍යාපාරයට දැම්ම කියන්නේ ප්‍රාග්ධනය යෙදුවා කියන එක. ඉතින් වත්කම් මුදල් ලක්ෂයක් වැඩි වෙනවත් එක්කම හිමිකමත් වැඩි වෙනවා ලක්ෂයක් ප්‍රාග්ධනය ලෙස. ඒක හරි. ජනවාරි 2 මොකද වෙන්නේ බලන්න. එකක් 40000 බැගින් පාවිච්චි කරන ලද ඇඳුම් මැසීමේ මැෂින් දෙකක් ගන්නවලු. මැෂින් දෙකක් ගන්නවා. එහෙම කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනේ අපි ගාව තියෙන සල්ලි අඩු වෙනවා. මුදල් අඩු වෙනවා. ඉතින් වත්කම් වලින් මුදල් කියන එක අඩු කරලා පෙන්නන්න ඕනේ 80000. 40000 ඒවා දෙකක් ගන්න ඕනේ 80000. ඉතින් මේ තියෙන්නේ ඒක අඩු කරලා. ඒක තමයි මේ ඍණ ලකුණක් දාලා දෙන්නේ. හරිද? 80000ක් අඩු කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒත් එක්කම මොනවද අපිට එන්නේ? අපි සල්ලි දීලා මොනවද ගන්නෙ? අපි ගන්නෙ ඇඳුම් මැසීමේ මැෂින් දෙක. ඒවා මොනවද? ඒවත් වත්කම්ම තමයි. එතකොට අපේ මුදල් කියන වත්කම අඩු වෙනවා, මැෂින් කියන වත්කම වැඩි වෙනවා. ඒක තමයි මේ වත්කම් තීරුවෙම දෙකම දාලා තියෙන්නේ. ජනවාරි 5 බලන්න සනස බැංකුවෙන් 50000ක ණය මුදලක් ලබා ගත්තා.
සල්ලි අරගෙන. එතකොට අපේ ව්‍යාපාරයට මුදල් එනවා නේද? ඒක නිසා වත්කම් යටතේ මුදල් වැඩි වෙනවා 50000ක්. ඒ වගේම තමයි සනසෙන් ගත්ත ණය මුදල වැඩි වෙනවා 50000ක්. ණය තියෙන්නේ කොහෙද? ණය තියෙන්නේ වගකීම් යටතේ. මේ තියෙන්නේ වගකීම් යටතේ ණය 50000යි. ඊට පස්සේ අපිට පුළුවන් මේවා ටික සුළු කරලා දක්වන්න. මේ ටික ඔක්කොම පහළට එකතු කරගෙන ගන්න. ඊට පස්සේ වත්කම් පැත්තට එනවා අපිට 1,50,000ක්. හිමිකම යටතේ ලක්ෂයයි වගකීම් යටතේ 50,000යි. එතකොට අපේ සමීකරණයේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්නේ. හිමිකමුයි වගකීමේ එකතුව 1,50,000යි. ඒක සමාන වෙනවා වත්කම් වලට 1,50,000යි. ඊට පස්සේ කියනවා 7 වෙනි එක බලන්න විදුලි ගාස්තු මුදලින් ගෙවීමට අදාළ දිත්ව සටහන දක්වන්න. විදුලි ගාස්තු මුදලින් ගෙවුවම මුදලින් ගෙවුවා කියන්නේ මුදල් අඩු වෙනවනේ. මුදල් කියන්නේ වත්කම අඩු වෙනවා කියන්නේ බැර ගන්නවා. ඒ කියන්නේ මුදල් බැර ගන්නවා අපි විදුලි ගාස්තු වල ගානේ. කීයද විදුලි ගාස්තු? 8000යි. එතකොට මේ තියෙන්නේ මුදල් බැර කරලා තියෙනවා 8000ක්. මොකක්ද හර වෙන්නේ? හර වෙන්නේ වියදම් අයිතමේ. වියදමක් වැඩි වෙද්දී අපි හරණි කරන්නේ. ඉතින් මොකක්ද වියදම? විදුලි ගාස්තු. විදුලි ගාස්තු ගිණුම හර කරනවා 8000ක්. ඉතින් විදුලි ගාස්තු ගිණුම හර 8000යි මුදල් ගිණුම බැර 8000යි. 8 වෙනි ප්‍රශ්නේ බලන්න මේ ව්‍යාපාරයේ ජංගම නොවන වගකීම කොපමණද කියලා අහනවා. ජංගම නොවන වගකීම. අපි බලාගෙන ආවා මම නම් දැක්කේ එකයි ජංගම නොවන වගකීමක් විදිහට. ඒ තමයි සනස බැංකුවෙන් ගත්ත 50000ක ණය මුදල. වෙන ජංගම නොවන වගකීම් තිබෙන්නේ නැහැ. බලන්න පිළිතුර 8 සනස ණය 50000යි. හරි. 9 වෙනි ගාන 2019 1 දින මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ යෙදීමට අදාළ දිත්ව සටහන දක්වන්නලු. ප්‍රාග්ධනයේ යෙදවීම. ප්‍රාග්ධනයේ යෙදවන්නේ ලක්ෂයක්නේ. එතකොට ප්‍රාග්ධනයේ යොදවනවා කියන්නේ එයා මුදලින් තමයි ප්‍රාග්ධනයේ යොදවන්නේ. එතකොට මුදල් ව්‍යාපාරයට ලැබෙනවා. එහෙනම් මුදල් වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. වත්කම් වැඩි වුණාම හර. එහෙනම් මුදල් හර කරනවා ලක්ෂයක්. මේ තියෙන මුදල් ගින්ම හර ලක්ෂයයි. බැර වෙන්නේ මොකක්ද? බැර වෙන්නේ ප්‍රාග්ධනය. අපි උඩිනුත් මේක දැක්කුවා. මේ තියෙන්නේ. බැර වෙන්නේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුමක්. හිමිකම වැඩි වෙද්දී බැර කරනවා. ඒක නිසා ප්‍රාග්ධනයත් බැර කරනවා අපි ලක්ෂයකින්. එතකොට එන්නේ මුදල් හර ලක්ෂයයි ප්‍රාග්ධනයේ බැර ලක්ෂයයි. 10 බලන්න ඉහත ව්‍යාපාරයේ ජනවාරි මාසයේ ආදායම හා වියදම වෙන වෙනම දක්වන්නේ. ජනවාරි මාසයේ ආදායම හා වියදම වෙන වෙනම දක්වන්නේ. මේක ටිකක් වැදගත්. මොකද ගොඩක් ළමයින්ට මේක පැටලෙනවා. බලන්න මේ ටිකේ විලාසිතා කියන ව්‍යාපාරය මොකක්ද කරන්නේ? ළමා ඇඳුම් මසා අලෙවි කරනවා. එතකොට එයාගේ ප්‍රධාන ආදායම වෙන්නේ ළමා ඇඳුම් මසා අලෙවි කිරීමෙන් ඒවා විකුණලා ගන්න ආදායම. ඒක තමයි ප්‍රධාන ආදායම. ඊට අමතරව වෙනත් ආදායම් කියලා තියෙනවා. ඉතින් පරිත්‍යාග ලදවට්ටම් මේ වගේ වෙනත් ආදායමුත් තියෙනවා. ඒව තමයි ආදායම්. හරිද? ඊට පස්සේ වියදම්. මෙයාගේ ව්‍යාපාරයේ ළමා ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක්නේ. එතකොට එයාට ඒව ගන්න රෙදි එහෙම ගන්නවා. අමුද්‍රව්‍ය ගන්න යන වියදම. ඒක තමයි එයාගේ ප්‍රධාන වියදම වෙන්නේ. අපි ගැනුම් කියලා කියන්නේ ඒවට. ඉතින් ඊට අමතරව වෙනත් වියදමුත් තියෙනවා. විදුලිය, දුරකථන බිල්, ඒ වගේ වෙනත් වියදමුත් තියෙනවා. ඒව තමයි වියදම් වෙන්නේ. මම ඒක ඇයි පැහැදිලි කළේ ඔයාලට ටිකක් වැඩියෙන්. ඒක පැහැදිලි කළේ ගොඩක් අය මෙන්න මේව දැක්ක ගමන් මේ තියෙන ජනවාරි 2 40000 බැගින් ඇඳුම් මැසීමේ මැෂින් දෙකක් ගත්තා කිව්ව ගමන් ඒකත් වියදම් වලට දානවා. ඒක වියදම් වලට ඉන්නේ නැහැ. එයා අරන් තියෙන්නේ වත්කම් දෙකක්. මැෂින් දෙකක්. ඒක වියදම් නෙමෙයි. ඒක වත්කම්. තව කෙනෙක් ටක් ගාලා සනස බැංකුවෙන් 50000ක ණයක් ගත්තා කියලා කිව්ව ගමන් ඒක අපේ ව්‍යාපාරයට සල්ලි ආවනේ. එහෙනම් ඒක ආදායමක් වෙන්නේ නැති කියලා ටක් ගාලා ආදායම් වලට දානවා. ඒක ආදායමක් නෙමෙයි. ණයක් අරන් තියෙන. ඒ කියන්නේ මේක වගකීමක්. ඒක ආදායමක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ආදායම් වියදම් හරියට අඳුන ගන්න ඕනේ. දැන් මෙතනත් බලන්න. ආදායම් මොනවද? මම දැක්ක මෙතන ජනවාරි මාසයේදී ඇඳුම් අලෙවි කර 1,10,000ක මුදලක් ලබා ගත්තා. ඒක තමයි එයාගේ ආදායම් වෙන්නේ. මේ 1,10,000 තමයි ප්‍රධාන ආදායම. තව ආදායම් තියෙන්න පුළුවන් ප්‍රධාන ආදායම් මේක. ඊට පස්සේ අපි බලාගෙන ඉමු වියදම් මොනවා හරි තියෙනවද කියලා. මේක ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි, 50,000 වියදමක් නෙමෙයි. බලන්න විදුලි බිල 8,000ක් තියෙනවා. මේක වියදමක්. විදුලි බිල 8,000 වියදමක්. ආයෙත් ඇඳුම් මැසීමට අවශ්‍ය රෙදි සහ අනිකුත් ද්‍රව්‍ය මිලදී ගන්න 60,000ක් ගිහිල්ලා. මේක තමයි ප්‍රධාන වියදම් වෙන්නේ. මේක වෙනත් වියදමක්. එතකොට ආදායම් වෙන්නේ 1,10,000, වියදම් වෙන්නේ 60,000යි 8,000යි එකතුව. බලන්න ආංශයක
ආදායම ඇඳුම් විකිණීමෙන් 1,10,000 වියදම් විදුලි ගාස්තු 8,000යි ද්‍රව්‍ය ගෑනුම් 60,000යි 68,000යි එකතු. ඒක තමයි ආන්සර් එක. හරි. ඔන්න අපි දැන් එනවා එක කොටසට. මේක සමන්විත වෙන්නේ ව්‍යාපාර අධ්‍යයනය කියන පාර්ට් එකෙන්. එතකොට ප්‍රශ්න 3ක් තියෙනවා. ඒ වුණාට අපිට ප්‍රශ්න 2කට විතරයි උත්තර ලියන්න කියලා කියන්නේ. ඒ වුණාට අපි තුනම සාකච්ඡා කරමු. බලන්න දෙවෙනි ප්‍රශ්නය. නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒවා නම් කරන්න. ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග දෙකයි භාණ්ඩ සහ සේවා. අපිට කියන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලාත් කියන්න පුළුවන්, සේවා සැපීමේ ව්‍යාපාර කියලාත් කියන්න පුළුවන්. ඒක තමයි ආන්සර් එක. දෙක බලන්න මිනිස් උවමනාවල ලක්ෂණ දෙක බැගින් ලියන්න. මෙතන බැගින් කියන එක මම හිතන්නේ printing mistake එකක්. අපිට අවශ්‍ය වෙන්නේ මිනිස් උවමනාවල ලක්ෂණ දෙකක් ලියන්න කියලා. ඉතින් මිනිස් උවමනා කියන්නේ අපිට අනිවාර්යෙන් සපුර ගන්න ඕන දෙයක් නෙමෙයි. අවශ්‍යතාව අනිවාර්යයි, උවමනා අනිවාර්ය නැහැ. ඒ වගේම අවශ්‍යතා හරි පොඩ්ඩයි තියෙන්නේ. උවමනාවන් ගොඩාක් තියෙනවා, හරි සංකීර්ණයි. ඒ වගේම විවිධයි. අවශ්‍යතා පොදුයි, හැමෝටම පොදුයි. හැමෝටම එකම සෙට් එකක් තියෙන්නේ. ඒ වුණාට උවමනාවන් එහෙම නැහැ. ඒවා විවිධයි. ඒ වගේම තමයි අවශ්‍යතා ඉබේම ඇති වෙනවා. ඒ වුණාට උවමනාවන් ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒවා නිර්මාණය කරන්න පුළුවන්. ඒව තමයි මෙතන ආන්සර්ස් විදිහට දීලා තියෙන්නේ. බලන්න. අත්‍යවශ්‍ය නොවීම, විවිධ වීම, නිර්මාණය කළ හැකි වීම, සංකීර්ණ වීම, අසීමිත වීම. 3 පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. ඒ විද්‍යුත් මාධ්‍ය මගින් අද මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. ඒක හරිනේ. විද්‍යුත් මාධ්‍ය කියන්නේ ටීවී එක, රේඩියෝ එක, ඔයාගේ අතේ තියෙන ෆෝන් එක, මේ ඔක්කොම අයිති වෙන්නේ විද්‍යුත් මාධ්‍ය වලට. ඉතින් ඒකෙන් ඔයා හිතන්න ඔයා ටීවී එක දැම්ම කියලා. එතකොට ඇමරිකාවේ වෙන දෙයක් වුණත් ඔයාට ළඟ ඉඳලා බලන්න පුළුවන්. ඔයාට ටීවී එකේ තිරයෙන් බලන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාලට තේරෙනවා ඇති පොඩ්ඩක් අපේ තියෙන දුරස්ථභාවය අඩු වෙනවා වගේ එකක්. අපිට නිකන් ළඟයි වගේ දෙයක් දැනෙනවා. ඉතින් ඒක තමයි මේ සරලව මම මේ තියරි එක ඔයාලට කියලා දුන්නේ. විශ්ව ගම්මානයක් බවට පත් වෙනවා කියන තියරි එක ටිකක් ලං වෙනවා කියන එක. මුළු විශ්වයම එක ගමක් බවට පත් වෙනවා වගේ අදහසක් තමයි මෙතනින් එන්නේ. ඉතින් ඒක විද්‍යුත් මාධ්‍ය මගින් තීව්‍ර වෙලා තියෙනවා. ඒක සත්‍යයි. B උවමනා ව්‍යාපාරිකයින්ට නිර්මාණය කළ හැකිය. ඒකත් හරි. මම කලිනුත් කිව්වනේ. බඩගින්න කියන්නේ අවශ්‍යතාවයක්. ඒ වුණාට ඒව සපුර ගන්න බත්, පාන්, පිට්ටු ඒ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒව අපිට නිර්මාණය කරන්න පුළුවන්. හරි. බැංකු ආයතන භාණ්ඩ නිෂ්පාදිත ව්‍යාපාර වලට නිදසුනක් වේ. ඒක අසත්‍යයි. මොකද බැංකු ආයතන අපිට සපයන්නේ සේවාවක්. භාණ්ඩයක් සපයන්නේ නැහැ. D ව්‍යාපාර අවදානම් ධර්මින් නව්‍යතා සම්පාදනය කරනා ව්‍යවසායකයා ලෙස හැඳින්වේ. හරි. ව්‍යවසායකයා කියන්නේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය වගේ නිෂ්පාදන සාධක කරලා අවදානමක් දරලා අලුත් දෙයක් හදන කෙනෙක්. නව්‍යතා සම්පාදනය කියන්නේ අලුත් දෙයක් හදන කෙනෙක්. අවදානම් දරනවා කියන්නේ එයා අලාභ එනවට බය වෙන්නේ නැහැ. අලාභයක් එයි කියලා බය වෙන්නේ නැහැ. එයා අවදානමක් දරනවා. ඉතින් එයා තමයි ව්‍යවසායකයා කියන්නේ. ඒකත් සත්‍යයි. බලන්න හතරවෙනි ප්‍රශ්නේ මේක 4. පහත සඳහන් ඇල්මැති පාර්ශවයේ අරමුණු එක බැගින් දක්වන්න. සැපයුම් කරුවෝ යයි ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන්නේ. එයාලා බලාපොරොත්තු වෙනවා අඛණ්ඩව ඇනවුම් ලබා ගන්න. ඒ වගේම තමයි හරි වෙලාවට නිසි කලට මුදල් ලබා ගන්න සැපයුම් කරුවෝ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ප්‍රජාව. ප්‍රජාව කියන එක පටලව ගන්න එපා මේ ගනුදෙනු කරුවොත් එක්ක. හරිද? ප්‍රජාව කියන්නේ මුළු මහත් සමාජයම. එතකොට ඒගොල්ලෝ ඇයි ව්‍යාපාර කෙරෙහි ඇල්ම දක්වන්නේ? ඒගොල්ලෝ කැමති ව්‍යාපාර පරිසර හිතකාමී වෙනවා. ඒ කියන්නේ පොලිතින් භාවිතය අඩු වෙනවා, කුණු භාවිතය, කුණු අපද්‍රව්‍ය බැහැර කිරීම හරි ක්‍රමානුකූලව වෙනවා නම්, ගස් කපන්නේ නැත්නම් ඒ වගේ දේවල් වලට ප්‍රජාව කැමතියි. සමාජ සුඹ සාධනයට දායක වෙනවා නම් වගේ දේවල් මේකට අපිට ගන්න පුළුවන්. දැන් අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. 1 පහත සඳහන් නිදසුන් අයත් නිෂ්පාදන සාධක නම් කරන්න. නිෂ්පාදන සාධක 4ක් තියෙනවා. අපි දන්නවා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායිකත්වය කියලා. එතකොට භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් ලබා ගන්න දේ, ශ්‍රමය කියන්නේ වැටුපක් වෙනුවෙන් දක්වන කායික හා මානසික දායකත්වය, ප්‍රාග්ධනය කියන්නේ මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදනයට උපකාරී කරගන්න දේවල්. එතකොට ව්‍යවසායිකත්වය ගැන අපි ඉස්සෙල්ලා කතා කළා. බලන්න රථ වාහන කියන්නේ මිනිසා විසින් හදපු නිෂ්පාදනයට උපකාරී කරගන්න ද්‍රව්‍ය. එහෙනම් රථ වාහන කියන්නේ ප්‍රාග්ධනයට අයිති වෙන එකක්.
B නුපුහුණු කම්කරු. නුපුහුණු වුණත් පුහුණු වුණත් කම්කරුවෝ අයිති වෙන්නේ ශ්‍රමයට. खनिज संपत्त D පස මේ දෙකම खनिज සම්පතුයි පසුයි දෙකම ගන්නේ ස්වභාව ධර්මයෙන්. ඒ කියන්නේ භූමිය කියන නිෂ්පාදන සාධකය. බලන්න මේ දෙකම හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න පහත සඳහන් බලපෑම් ඇතිවන ව්‍යාපාර පරිසර නම් කරන්න. පොඩ්ඩක් පැටලෙනවා වගේ නේද? ව්‍යාපාර පරිසර. මේවා තමයි අර දේශපාලන පරිසර, නෛතික පරිසර, තාක්ෂණික පරිසර, ආර්ථික පරිසර අන්නේ ඒවා අයිති වෙන පරිසරය. බාහිරින් තියෙන පරිසර ගැන තමයි අපෙන් අහන්නේ. ඒ 2007 අංක 7 දාන්න සමාගම් පනත කිව්වම ඔයාට මොකක්ද මතකෙට එන්නේ? මේක නිකන් නීතිමය පැත්තට බලපාන එකක් වගේ නේද? ඔයාලා සමාගමක් කරනවා නම් මේකට අනුකූලව තමයි ඔයාලා වැඩ කරන්න ඕනේ. නිකන් නීතිමය පැත්ත තමයි මේකේ බලන්නේ. ඒ කියන්නේ මේක අයිති වෙන්නේ නෛතික පරිසරයට වෙන්න ඕනේ. B පරිගණකගත කළ යන්ත්‍ර සූත්‍ර භාවිතය. ඒක නම් තේරෙනවා. යන්ත්‍ර සූත්‍ර පරිගණකගත කරනවා කියන්නේ තාක්ෂණීය දියුණුවත් එක්ක මේක අයිති වෙන්නේ තාක්ෂණික පරිසරයට. C ආදායම් ව්‍යාප්තිය. ආදායම් කියන තැනින් ඔයාට අල්ල ගන්න පුළුවන්. ආදායම් කියන්නේ ඇත්තටම ආර්ථිකයට අයිති දෙයක්. ඉතින් මේ ආදායම් ව්‍යාප්තිය අයිති වෙන්නේ එතකොට ආර්ථික පරිසරයට. D විදේශීය ප්‍රාග්ධනය රට තුලට ගලා එන. මේක අයිති වෙන්නේ ගෝලීය පරිසරයට. මම කලින් කිව්වා අර විශ්ව ගම්මාන කියන සංකල්පය. අන්න ඒකත් මේකත් එක්ක රිලේට් වෙනවා අදාළ දෙයක්. ඒ කියන්නේ මේ විදේශීය ප්‍රාග්ධනය අපේ රටට එන්නේ ගෝලීය පරිසරයේ බලපෑමත් එක්ක. ඒක දියුණු වීම තුලින්. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීම තුලින් ලබාගත හැකි ප්‍රයෝජන දෙකක් දක්වන්න. අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීම තුලින් ඉතින් අපිට පුළුල්ල මේක කියන්න පුළුවන්. අපි දන්නවා අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් අපිට ශක්තිය හඳුන ගන්නත් පුළුවන්, දුර්වලතා හඳුන ගන්නත් පුළුවන්. ඉතින් ඒක අපිට ප්‍රයෝජන දෙකක් විදිහට දක්වන්න පුළුවන්. ඉතින් ශක්තිය හඳුන ගැනීම සහ දුර්වලතා හඳුන ගැනීම. හතර බලන්න ව්‍යාපාර බාහිර පරිසරයේ ඇතිවිය හැකි අවස්ථා තර්ජන වලට නිදසුන් දෙක බැගින් දක්වන්න. අවස්ථා සහ තර්ජන වලට උදාහරණ දෙක ගන්න දෙන්නලු. ඉතින් අවස්ථා තර්ජන කියන්නේ අපේ ව්‍යාපාරයට පාලනය කරන්න බැරි ව්‍යාපාරයට පිටින් තියෙන දේවල්. හොඳ දේවල් අවස්ථා, නරක දේවල් තර්ජන. ඉතින් රජය බදු සහන ලබා දෙනවා නම් අපිට ඒක අවස්ථාවක් වෙනවා. ඊට පස්සේ රටේ ආර්ථිකය හොඳ නම්, උද්දමන වේග අඩු වෙනවා නම්, තාක්ෂණ පරිසරය දියුණු වෙනවා නම්, සහනාධාර ලබා දෙනවා නම්, ස්වභාවික විපත් අඩු නම්, ඒ වගේ දේවල් අවස්ථා වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මෙතන අවස්ථාවල මේ ආංශික බලන්න අවස්ථාවල රජය විසින් බදු සහන ලබා දීම කියන එක හරියි. ඒ වුණාට පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම කියන එක ඒක අපිට ගන්න බෑ. මොකද පාරිභෝගිකින්ගේ ජීවන රටාව වෙනස් වීම කියන්නේ මොන පැත්තට වෙනස් වීමද කියලා නෑනේ. ඒක යහපත් තත්ත්වයට වෙන්න පුළුවන්, අයහපත් තත්ත්වයටත් වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල COVID-19 පැන්ඩමික් එක නිසා ජීවන රටාව අයහපත් තත්ත්වයට තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඒක අපිට අවස්ථාවක් විදිහට දකින්න බෑ. අවස්ථාවක් වෙන ව්‍යාපාරයක් තියෙනවා. හිතන්නකෝ දැන් මාස්ක් නිෂ්පාදනය කරන ව්‍යාපාර කියලා. ඉතින් මාස්ක්, සැනිටයිසර් ඒවා නිෂ්පාදනය කරන අයට දැන් ගොඩක් වාසි. තර්ජන මොනවද? තර්ජන විදිහට අපිට ගන්න පුළුවන් තර්කකාරය බිහිවීම, ඊට පස්සේ වෙළඳ සම්බාධක පැනවීම, ඒ වගේ දේවල් ගන්න පුළුවන්. කලින් එකේම අනිත් පැත්ත ලියන්න පුළුවන් අපිට. රජයේ බදු සහන ලබා දීම කියන එක අපිට ලියන්න පුළුවන් බදු ප්‍රතිශත වැඩි කිරීම කියලා. ඒක එතකොට තර්ජනයක් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තර්ජන වලට ගන්න පුළුවන්. අපි එනවා හතරවෙනි ප්‍රශ්නෙට. පළවෙනි එක බලන්න හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම ගැලීම් සටහනකින් දක්වන්න. අපි දන්නවා හිමිකාරීත්වය අනුව මේක දෙවෙනි ප්‍රශ්නේ. සමන්ත ස්ටෝර්ස් ශ්‍රී ලංකාව ඒක දෙවෙනි ප්‍රශ්නේ. එතන printing mistake එකක් තියෙනවා. හිමිකාරීත්වය අනුව අපි දන්නවා ව්‍යාපාර කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය. එහෙමත් නැත්නම් පොදු අංශය කියලා. එතකොට පෞද්ගලික අංශයට අයිති වෙනවා තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූහකාර සමිති වගේ දේවල් පෞද්ගලික අංශයට අයිති වෙනවා. රාජ්‍ය පොදු අංශයට අයිති වෙනවා මධ්‍යම රාජ්‍ය, පළාත් සභා, පළාත් පාලන ආයතන වගේ දේවල්. මේ තියෙන්නේ ආංශික. ඊට පස්සේ දෙවෙනි එකේ ප්‍රශ්නය print වෙලා නැහැ. මෙතනින් අහන්නේ මොකක්ද දන්නවද? මෙතනින් අහන්නේ මේ ව්‍යාපාර සංවිධාන අයත් වන ව්‍යාපාර වර්ගය කුමක්ද කියලා. බලන්න ඒ සමන්ත ස්ටෝර්ස්. මේක තනි පුද්ගල ව්‍යාපාරයක්. ශ්‍රී ලංකා වරාය අධිකාරිය. මේක රාජ්‍ය සංස්ථාවක්. ඔයාලා දන්නවා රාජ්‍ය සංස්ථාවක් අඳුන ගන්න ලේසි. මොකද අධිකාරිය, කොමිෂම, මණ්ඩලය වගේ දේවල් ඒ
9 අගට යෙදෙනවා. C රොෂානි සහ සහෝදරයෝ. මේක හවුල් ව්‍යාපාරයක්. රොෂානි සහ සහෝදරයෝ. මේ වගේ නම් තියෙන ඔක්කොම හවුල් ව්‍යාපාර. උදාහරණයකට පෙරේරන් සන්ස් ඔයගොල්ලෝ දන්නේ නැති ඒකත් හවුල් ව්‍යාපාරයක්. D ඉසුරු ක්‍රීඩා සමාජය. මේක සමිති යටතට අපිට ගන්න පුළුවන්. බලන්න ආන්සර් එක ඒක පුද්ගල ව්‍යාපාර, රාජ්‍ය සංස්ථා, හවුල් ව්‍යාපාර, සමිති, සංවිධාන. අපෙන් අහනවා 2 ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසි 4ක් දක්වන්න. වාසි 4ක්. මොනවාද වාසි? ඒකේ ලාභය අපිට තනියම භුක්ති විඳින්න පුළුවන්, පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. අපිට තනි තීරණ ගන්න පුළුවන්. තීරණ ගන්න වෙලාවක් කියන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ කැපවීම මත අපිට ව්‍යාපාරය දියුණු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මෙතනත් කියලා දෙන්නේ බලන්න. පහසුවෙන් ආරම්භ කළ හැකියීම, සියලුම ලාභ අයිතිකරුසත් වීම, තීරණ ගැනීමේ ස්වාධීන බව, තොරතුරු රහස්‍යභාවය ආරක්ෂා වීම මේකත් වැදගත්. එයා විතරයි එන්නේ. එතකොට එයාගේ රහස් දන්නේ එයා විතරයි. තම දක්ෂතාව උපරිම යෙදිය හැකි වීම. ඒකත් හරි. සංස්ථාවිත සමාගම් වල දැකිය හැකි ලක්ෂණ 4ක් දක්වන්න. සංස්ථාවිත සමාගම්. සංස්ථාවිත සමාගම් වල ලක්ෂණ. වාසිනෙමි ලක්ෂණ අහන්නේ. අපි දන්නවා ජනප්‍රිය ඒවා ටිකක් තියෙනවා නේද? මොනවද? සීමිත වගකීම. වගකීම ටිකයි තියෙනවා. නෛතික පුද්ගලභාවයක් තියෙනවා. ඒ වගේම අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. මේ තුන ජනප්‍රියයි මේ සංස්ථාවිත සමාගම් වල ලක්ෂණ අතරේ. තව ලක්ෂණ ගොඩක් තියෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් එයාලා ප්‍රාග්ධනය එකතු කරගන්නේ කොටස් නිකුත් කරලා. ඒකත් ගන්න පුළුවන්. ඒ වගේම සංස්ථාපනය කරනවා සමාගම් පනත යටතේ. ඒකත් ගන්න පුළුවන්. ඉතින් අපිට ලක්ෂණ එක එක විදිහට ලියන්න පුළුවන්. හරි ඔන්න අපි දැන් එනවා දෙවෙනි කොටසට. මේ කොටස අයිති වෙන්නේ accounting part එකට. එහෙමත් නැත්නම් ගිණුම් කරන කොටසට. මෙතනත් ප්‍රශ්න 3ක් තියෙනවා. අපිට 2ක් විතරයි ලියන්න තියෙන්නේ. වෙනාට අපි 3ම සාකච්ඡා කරමු. බලන්න පස්වෙනි ප්‍රශ්නේ. 1 ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ කුමක්ද? ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඇල්මැති පාර්ශව වලට. එහෙමත් නැත්නම් මම කලින් කිව්වා ඇල්මැති පාර්ශව කියන්නේ කවුද? ව්‍යාපාරික අයිතිකරුවෝ, කරුණාකරුවෝ, සේවකයෝ, ප්‍රජාව, රජය ඒ වගේ කට්ටියට තීරණ ගන්න අවශ්‍ය නිවැරදි විශ්වාසදායී තොරතුරු සැපීම තමයි ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ආයෙත් කියන්නම් ඇල්මැති පාර්ශව වලට තීරණ ගන්න විශ්වාසදායී නිවැරදි තොරතුරු සැපීම. බලන්න ආන්සර් එක ඇල්මැති පාර්ශව වලට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. හරි. ඒක තමයි ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ. 2 ඔබ ව්‍යාපාරික හිමිකරුවෙකු යයි සිතා ඔබට ගිණුම් කරන්නේ ප්‍රයෝජනවත් වන ආකාර දෙකක් දක්වන්න. කොහොමද ගිණුම් කරන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ? 10 වසර ළමයි තාම දන්නේ නැතුව ඇති සමහර විට අපි හදනවා ව්‍යාපාරයක අවුරුද්ද අන්තිමේ ලාභාලාභ ප්‍රකාශ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ. ඉතින් මේ ලාභාලාභ ප්‍රකාශයෙන් අපිට වර්ෂයට අදාළ ලාභය හොයාගන්න පුළුවන්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් අපිට වර්ෂයේ අන්තිම දවසට තියෙන වත්කම් කොච්චරද, වගකීම් කොච්චරද, අපිකාව කොච්චර හිමිකමක් තියෙනවද, අන්න ඒව හොයාගන්නත් පුළුවන්. තවත් ගිණුම් කරන්නේ තියෙන ප්‍රයෝජනයක් තමයි අපිට ඒක වැඩ පහසු කරනවා, සරලයි. දැන් අපිට හැම දෙයක්ම ඔළුවේ මතක තියාගෙන ඉන්න බෑනේ. ඒවා ඉතින් සටහන් කරලා නිවැරදිව පිළිවෙලට තියෙන එක අපිට ලොකු වාසියක්. බලන්න මේකේ තියෙන වාසිය මොනවද කියලා. ප්‍රමාණවත් ලාභයක් උපයා තිබෙද යන දැන ගැනීම හරි. තම ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය දැන ගැනීම හරි. ගනුදෙනු අමතක වීම සහ අතපසු වීම තුලින් සිදුවන අවාසිය අවම කර ගැනීම. නීතිමය අවශ්‍යතාවය ඉටු කිරීම. ඒකත් ගිණුම් කරන්නේ ප්‍රයෝජනයක්. 3 බලන්න පහද දැක්වෙන ගනුදෙනු මූලික ගිණුම් කරන සමීකරණය සටහන් කරන්නලු. මොකක්ද මූලික ගිණුම් කරන සමීකරණය? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. පළවෙනි එක අයිතිකරු ලක්ෂ 5ක් ප්‍රාග්ධනයේ යෙදීම. ලක්ෂ 5ක් ප්‍රාග්ධනයේ යෙදීම. අපි කලින් මේ ගැන කතා කරා. ප්‍රාග්ධනයේ යෙදෙවම සල්ලි වලින් මුදල් කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 5ක්. හිමිකම වැඩි වෙනවා ප්‍රාග්ධනයේ කියලා ලක්ෂ 5ක්. මොකද හිමිකම ඇතුලේ තමයි මේ ප්‍රාග්ධනයේ කියන දේ තියෙන්නේ. බලන්න ඒ වත්කම් මුදල් වැඩි වෙනවා ලක්ෂ 5ක්, හිමිකම් ප්‍රාග්ධනයේ වැඩි වෙනවා ලක්ෂ 5ක්. ඒක හරි. B රක්ෂණ ගාස්තු සඳහා 7500ක් ගෙවීම. ගෙවීම කිව්ව ගමන් මුදලින් අඩු වෙනවා 7500ක්. මුදල් කියන්නේ වත්කම්. වත්කම් අඩු වුණා 7500ක්. රක්ෂණ ගාස්තු කියන්නේ වියදම්. මේක කොහෙද තියෙන්නේ? වියදම් තියෙන්නේ හිමිකම් ඇතුලේ. අපි කියලා තියෙනවා. ඉතින් හිමිකම අඩු වෙනවා 7500ක් රක්ෂණ ගාස්තු කියලා. බලන්න මුදල් 7500ක් අඩු වුණා වත්කම් යටතේ, හිමිකම් යටතේ රක්ෂණ ගාස්තු අඩු වුණා 7500ක්. හරි. C අයිතිකරු ලක්ෂයක බැංකු ණය මුදලක් ලබා ගැනීම. සල්ලි අරගෙන. එහෙනම් මුදල් කියන වත්කම් වැඩි වෙනවා ලක්ෂයක්. ඒක දානවා මේ තියෙන එක. ඒ වගේම තමයි බැංකු ණයක් නේ ගන්න. බැංකු ණය කියන්නේ වගකීමක් වෙනවා.
ඉතින් වගකීම් යටතට බැංකු ණය කියලා ලක්ෂයක මුදලක් වැඩි වෙනවා. මේ තියෙන්නේ ඒක බැංකු ණය ලක්ෂයක් වැඩි වෙලා. D බලන්න රෝහණ සමාගමෙන් 60000ක් ලී බඩු ණයට අරගෙන. රෝහණ සමාගමෙන් ණයට අරන් ලී බඩු 60000ක්. එතකොට ලී බඩු කියන වත්කම වැඩි වෙනවා නේ. ලී බඩු අපිට එනවා. ලී බඩු වත්කම වැඩි වුණා 60000යි. ඒක හරි. ඒ වගේම තමයි රෝහණ සමාගම කියන්නේ වගකීමක් වෙනවා එතකොට අපිට ඉස්සරහට ගෙවන්න ඕනේ. ඉතින් වගකීම් යටතට 60000ක් දාලා රෝහණ සමාගම කියලා ලියනවා. කියන්නේ ඒක. ඊ බලන්න 80000ක් වටින භාණ්ඩ තොගයක් මිලට ගැනීම. සල්ලි දීලා ගන්න ඕනේ. එහෙනම් මුදල් අඩු වෙන්න ඕනේ 80000ක්. මේ තියෙන්නේ ඒක. ඒ වගේම තමයි භාණ්ඩ තොග කියන්නේ වත්කමක්. ඒකත් වැඩි වෙන්න ඕනේ 80000ක්. බලන්න භාණ්ඩ තොගේ වැඩි වෙලා 80000ක්. බලන්න එකම පැත්තේ මේක වත්කම් වලම දෙයක් තියෙන. ඒ කියන්නේ මුදල් අඩු වෙන 80000ක් භාණ්ඩ තොගේ වැඩි වෙලා 80000ක්. දෙකම වත්කම්. F බලන්න රෝහණ සමාගමට 10000ක මුදලක් ගෙවීම. ගෙවීම කිව්ව ගමන් මුදල් වලින් අඩු වෙනවා 10000ක්. මේ තියෙන්නේ ඒක. ඒ වගේම තමයි කාටද ගෙවන්නේ රෝහණ සමාගමට. රෝහණ සමාගම කියන්නේ අපේ දැනට ඉන්න ණය හිමියෙක් වගකීමක්. ඒ වගකීම අඩු වෙනවා 10000ක්. මේ තියෙන්නේ ඒක රෝහණ සමාගම අඩු වුණා 10000ක්. G අයිතිකරු 40000ක අමතර ප්‍රාග්ධනයේ යෙදීම. අයිතිකරු 40000ක අමතර ප්‍රාග්ධනයේ යොදවනවා. එතකොට සල්ලි වලින් මේ අමතර ප්‍රාග්ධනය දෙන්නේ මුදල් වැඩි වෙනවා 40000ක්. මේ ඒක ප්‍රාග්ධනයේ වැඩි වෙනවා. ප්‍රාග්ධනයේ තියෙන හිමිකම යටතේ ප්‍රාග්ධනයේ වැඩි වෙනවා 40000ක්. ඒක තියෙන්නේ හිමිකම යටතේ. H විකුණුම් කොමිස් ආදායම ලෙස 6000ක් ලැබීම. 6000ක් ලැබෙනවා කියන්නේ මුදලින් ලැබෙන්නේ. එහෙනම් මුදල් වැඩි වෙනවා 6000ක් වත්කම යටතේ. ආදායම් කොහෙද තියෙන්නේ? කොමිස් ආදායම් තියෙන්නේ හිමිකම ඇතුලේ. මේ හිමිකම ඇතුලේ වර්ග 4ක් තියෙනවා. ප්‍රාග්ධන, ගැනිලි, ආදායම්, වියදම්. ඉතින් මේකත් ආදායමක් නිසා හිමිකම යටතට දානවා විකුණුම් කොමිස් රුපියල් 6000ක් කියලා. බලන්න 6 වෙනි ප්‍රශ්නය 1 ද්විත්ව සටහන් ක්‍රමය යනු කුමක්ද? ද්විත්ව සටහන් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා අහනවා. අපි දන්නවා ව්‍යාපාරවල එක එක වර්ගයේ ගනුදෙනු වෙනවා. ඉතින් මේ හැම ගනුදෙනුවකම බලපෑම් ආකාර දෙකකින් වෙනවා. අපි ඒව හරදර විදිහට ගිණුම් තියනවා. අන්න ඒක තමයි මේ ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ. ඉතින් මේක කොහොමද අපි හරියට ආන්ස් එකක් විදිහට ලියන්නේ? ඒක ඔයාලට ඒකට හැකියාවක් තියෙන්න ඕනේ. අපිට කියන්න පුළුවන් ගනුදෙනුවක ද්විත්ව බලපෑම පෙන්වන්න ඒ වටිනාකමට හරදර විදිහට ගිණුම් තියෙන ක්‍රමය ද්විත්ව සටහන් ක්‍රමය කියලා. බලන්න ආන්ස් එක ගනුදෙනුවක ද්විත්ව බලපෑම පෙන්වීම කිරීම සඳහා එකම වටිනාකම වෙනුවෙන් හර සහ බැර වශයෙන් ඇතිවන පරිදි ගිණුම් තැබීමේ ක්‍රමය. ගිණුම් තැබීමේ ක්‍රමය. මේක පාඩම් කරන්න නම් යන්න එපා. මේක ඔයාලගේ හිතට එන දේ හරියට ලියන්න. අවශ්‍ය වෙන්නේ හර සහ බැර කියලා ඔයාලා ලියන්න ඕනේ. ඊට පස්සේ ගිණුම් තැබීමේ ක්‍රමයක් කියලා කියන්න ඕනේ. ගනුදෙනුවක ද්විත්ව බලපෑම පෙන්වුම් කරන්නයි මේක කරන්න කියලා ලියන්න ඕනේ. අන්න ඒ අවශ්‍ය ටික ලියලා ඔයාලගේ වචනෙන් මේක විස්තර කරන්න. මේවා පාඩම් කරන්න යන්න ඕන දේවල් නෙමෙයි. දෙක බලන්න ව්‍යාපාරික සියලුම ගිණුම් වර්ග පහක් යටතේ හඳුනාගත හැකි. ඒ ගිණුම් වර්ග පහ නම් කරලා උදාහරණයක් ගන්න දෙන්න. ගිණුම් වර්ග පහක් තියෙනවා අපි දන්නවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. එතකොට වත්කම් වලට මොනවද? අපිට ගන්න පුළුවන් ණය ගැතියෝ, මෝටර රථ, ඉඩම්, ගොඩනැගිලි අන්න ඒවා වත්කම් වෙනවා. ජංගම සහ ජංගම නොවන දෙකම අයිති. ඊට පස්සේ හිමිකම් ගිණුම්. හිමිකම් කියන්නේ ප්‍රාග්ධන, ගැනිලි ඒ වගේ ඒවා හිමිකම් ගිණුම් වලට අයිති වෙනවා. ඊට පස්සේ වියදම් වලට අපිට ගන්න පුළුවන් දුරකථන ගාස්තු, විදුලි ගාස්තු, කඩකුලි ඒ වගේ ඒවා වියදම් වලට ගන්න පුළුවන්. වගකීම් වලට ගන්න පුළුවන් ණය හිමියෝ, බැංකු ණය ඒ වගේ ඒවා. ආදායම් වලට විකුණුම්, ලද කොමිස්, ලද ආදායම් මොනවා හරි ආදායම් වර්ග ඒවට ගන්න පුළුවන්. බලන්න ආන්සර් එකත් ඒ විදිහට අපිට දීලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයක් හා සම්බන්ධ පහත දැක්වෙන තොරතුරු ඔබට සපයා ඇත. බලන්න එක එක වර්ගයේ තොරතුරු ටිකක් දීලා තියෙනවා. අහනවා පහත දැක්වෙන දේ ගණනය කරන්න කියලා. ජංගම වත්කම්, ජංගම වගකීම්, ජංගම නොවන වත්කම් ඒ එක එක ඒවා ගණනය කරන්න. ඉතින් බලන්න පළවෙනි එක A ජංගම වත්කම් වල වටිනාකම. ජංගම වත්කම් වල වටිනාකම හොයන්න කලින් මොනවද ජංගම වත්කම් කියලා අපි දැන් අඳුන ගන්න ඕනේ. මම කහ පාටින් highlight කරන්නම්. තොගයේ ජංගම වත්කමක්. තොගය. ණය ගැතියෝ ජංගම වත්කමක්. මුදල් ශේෂය ජංගම වත්කමක්. වෙන ජංගම වත්කම් නැහැ. එතකොට ජංගම වත්කම් වල වටිනාකම අපිට ලියන්න පුළුවන්
ලක්ෂයේ 60000 50000 එකතුව විදිහට. බලන්න ආන්සර් එක තොගේ ලක්ෂයයි ණය ගැතියෝ 60000යි මුදල් ශේෂය 50000යි 210000ක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අහනවා B ජංගම වගකීම් වල වටිනාකම. මොනවද ජංගම වගකීම් වෙන්නේ? ජංගම වගකීම් කියන්නේ අවුරුද්දක් වගේ ඇතුළත අපි පියවන්න ඕන වගකීම්. ඉතින් මෙතනින් තියෙනවා ණය හිමියෝ ජංගම වගකීමක්. ගෙවිය යුතු වියදම් ජංගම වගකීමක්. මේ දෙක විතරයි තියෙන්නේ. එතකොට බලන්න B ආන්සර් එක ණය හිමියෝ ගෙවිය යුතු වියදම් 40000 10000 එකතුව 50000යිලු. ඒකත් හරි. ඊට පස්සේ C ජංගම නොවන වත්කම් වල වටිනාකම. ජංගම නොවන වත්කම් වල වටිනාකම මොනවද? ලී බඩු ජංගම නොවන වත්කමක්. යන්ත්‍ර උපකරණ ජංගම නොවන වත්කම. බලන්න ආන්සර් එක ලී බඩු ලක්ෂ 4යි යන්ත්‍ර උපකරණ 70000යි දෙකේම එකතුව 470000. ඊළඟට අහනවා D ජංගම නොවන වගකීම් වල වටිනාකම. මොනවද ජංගම නොවන වගකීම් කියන්නේ? එකයි තියෙන්නේ බැංකු ණය විතරයි. ඉතින් බැංකු ණය වල වටිනාකම ලක්ෂ 3යි. ඒක අපිට පෙන්වන්න පුළුවන් ජංගම නොවන වගකීම් වල වටිනාකම විදිහට. ඊවලින් අහන මුළු වත්කම් වල වටිනාකම. මුළු වත්කම් හොයන්නේ කොහොමද? මුළු වත්කම් සමානයි ජංගම වත්කම් එකතු කිරීම ජංගම නොවන වත්කම්. ඉතින් අපි මේ දෙකම හෙව්වා. ඉතින් ජංගම වත්කම් 210000යි ජංගම නොවන වත්කම් 470000. දෙකේම එකතුව 680000. හත්වෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නෙට අපි එනවා. එක මුදල් පොත යනුවෙන් කුමක් අදහස් වේද? මේකත් ඔයාලා හිතලා ලියන්න. මුදල් පොත කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ මුදලින් වෙන ගනුදෙනු සටහන් කරන පොතක්. එතකොට ඒකේ හර පැත්තක් තියෙනවා, බැර පැත්තක් තියෙනවා. වැඩි වුණොත් හර කරනවා, අඩු වුණොත් බැර කරනවා. ඒ ඕන එකක් දාලා අත්‍යවශ්‍ය දේ ලියන්න. අපිට කියන්න පුළුවන් මේක මුදලින් සිදුවෙන මුදල් ලැබීම්, මුදලින් සිදුවෙන මුදල් ගෙවීම් වාර්තා කෙරෙන මූලික සටහන් පොත මුදල් පොත වේ කියලා. තවත් වැඩිදුර ලියනවා නම් මෙය ද්විත්ව කාර්යයක් ඉටු කරනවා කියලාත් ලියන්න පුළුවන්. බලන්න ආන්සර් එක ව්‍යාපාරික ගනුදෙනු ආශ්‍රිතව ව්‍යවහාර මුදලින් සිදුවන මුදල් ලැබීම් මුදල් ගෙවීම වාර්තා කරන මූලික සටහන් පොත මුදල් පොත වේ. හරි. දෙක බලන්න පාද සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. ඒ ව්‍යාපාරයකට යම් මුදලක් ලැබුණු විට එය සනාථ කරමින් ව්‍යාපාරයේ විසින් ගෙවූ පාර්ශ්වය වෙත නිකුත් කරන කුරිතාංශය ලදු පත වේ. ඒක හරි නේද? ව්‍යාපාරයකට මුදල් ලැබුණොත් ඒ ගැන ලියවෙන මූලාශ්‍ර ලේඛනය තමයි ලදුපත වෙන්නේ. ඒක සත්‍යයි. ගෙවුවොත් මොකක්ද? ගෙවුවොත් ගෙවීම් වවුචරය. B අත්පිට මෙන්ම ණයට විකුණුම්ද මුදල් පොතේ සටහන් කළ යුතුය. ඒක වැරදිනේ. ණයට විකුණුම් නැයි අපි මුදල් පොතේ සටහන් කරන්නේ. ණයට විකුණුම් සටහන් කරන්න වෙනම එකක් තියෙනවා. ඒක තමයි විකුණුම් ජර්නල්. මේ මුදල් පොතේ සටහන් වෙන්නේ මුදලින් වුණ ගනුදෙනු විතරමයි. ඒකට ඒක අසත්‍යයි. C මුදල් ලැබීම මුදල් පොතට හර කර මුදල් ගෙවීම මුදල් පොතට බැර කළ යුතුය වේ. හරි. අපිට මුදල් ලැබුණොත් මුදල් පොත හර කළා. මුදලින් අපි ගෙවුවොත් මුදල් පොත බැර කළා. හරි. D මුදල් පොතේ හර පැත්තේ එකතුව මුදල් පොතේ ශේෂය ලෙස සැලකේ. ඒක නම් වැරදිනේ. අපි ශේෂය ගන්නේ කොහොමද? මුලින්ම වැඩි පැත්ත එකතු කරලා ගන්නවා. ඊට පස්සේ ඒ ගානම අනිත් පැත්තට දීලා දාලා පහළට ගෙනියන ශේෂය කියලා ඉතිරි ශේෂය අරගෙන ඒකම ඉදිරියට ගෙන ශේෂය කියලා ගන්නවා. ඉතින් මේකේ කියලා තියෙන්නේ මොකක්ද? මුදල් පොතේ හර පැත්තේ එකතුව මුදල් පොතේ ශේෂය ලෙස සැලකෙනවා. ඒක වැරදි. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන්නේ 2018 1 දින කුමාර විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයේ ජනවාරි මාසයේ මුදල් ගනුදෙනු වලට අදාළ තොරතුරුය. ගණන් වර්ග කීපයක්ම දීලා තියෙනවා. අපෙන් අහන්නේ මුදල් පොත සහ අනිකුත් ලෙජර් ගිණුම්. ඉතින් මුලින්ම මුදල් පොතක් රූල් කරගන්න. ඔයාලා දන්නවා ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. ඊට පස්සේ ලෙජර් ගිණුම් 4ක් 5ක් ගහගන්න. ඊට වඩා වැඩි වෙනවා නම් අපි ඉස්සරහට ගහගෙන ආයෙත් කරගෙන යමු. බලන්න 1 3,50,000ක් ප්‍රාග්ධනයේ යෙදවීම. සල්ලි වලින්නේ ප්‍රාග්ධනය යොදවන්නේ. එතකොට මුදල් එනවා ව්‍යාපාරයට. එහෙනම් මුදල් පොත හර කරනවා 3,50,000ක්. ඒ වගේම තමයි බැර කරන්නේ කොහෙද? ප්‍රාග්ධනය කියලා ගිණුමක් ගහලා ප්‍රාග්ධනයට බැර වෙන්නේ. හැමතිස්සෙම ලියන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ සටහන විස්තරය යටතේ. දැන් මුදල් පොතේ අපි ලියනවා ප්‍රාග්ධනය කියලා. විස්තරය යටතේ ප්‍රාග්ධන ගිණුමේ විස්තරය යටතේ ලියනවා මුදල් කියලා. හැමතිස්සෙම මේක එහෙම තමයි වෙන්නේ. බලන්න 1.4 1,50,000ක් වෙළඳ භාණ්ඩ මිලදී ගැනීම. සල්ලි දීලා අරන්නේ. එහෙනම් මුදල් පොත බැර වෙනවා 1,50,000ක්. බැර වෙන්නේ මොකක් කියලාද? අපි මොනවද ගන්නෙ? වෙළඳ භාණ්ඩ. එහෙනම් මේ තියෙන්නේ ගැණු. වෙළඳ භාණ්ඩ ගන්නවා කියලා කියන්නේ ගැණු.
විස්තරය යටතේ ගැනුම් දාලා ගැනුම් කියලා ගිණුමක් ගහනවා. ගැනුම් ගිණුමට හර වෙනවා ඒ 1,50,000 මුදල් කියලා. ඉතින් හැමතිස්සෙම බලන්න ප්‍රතිවිරුද්ධ ගිණුමේ සටහන තමයි එන්නේ. ගැනුම් ගිණුමට විස්තරය යටතේ මුදල් දානවා. මුදල් ගිණුමට විස්තරය යටතේ ගැනුම් කියලා දානවා. අපි පළවෙනි ගනුදෙනු දෙකම කළා. බලන්න 1.5 ලක්ෂ 2ක් බැංකු ණය ලබා ගැනීම. බැංකු ණය ලබා ගැනීම සල්ලි ව්‍යාපාරයට ඇවිල්ලා. සල්ලි ව්‍යාපාරයට ආව කියන්නේ මුදල් පොත හර කරනවා ලක්ෂ 2ක්. මොකක් කියලාද? බැංකු ණය කියලා. අපි ඊට පස්සේ බැංකු ණයට ගිණුමක් ගහන්න ඕනේ. බැංකු ණය ගිණුමක් ගහලා බැංකු ණය බැර කරනවා ලක්ෂ 2ක්. බැංකු ණය බැර කරන්නේ ඒක වගකීමක් නිසා. මුදල් පොත හර කළා ලක්ෂ 2ක් බැංකු ණය කියලා. බැංකු ණය බැර කළා ලක්ෂ 2ක් මුදල් කියලා. 50,000ක දැව භාණ්ඩ මිලදී ගැනීම. සල්ලි දීලා අර මුදල් පොත බැර කරනවා 50,000ක්. මුදල් පොත බැර කළා 50,000ක් දැව භාණ්ඩ කියලා. දැව භාණ්ඩ කියලා ගිණුමක් ගහනවා අපි. ඒ ගිණුම හර කරනවා 50,000ක්. විස්තරය යටතේ මුදල්. එතන වැරදි. එතන දෙන්න ඕනේ මුදල්. ඊළඟට බලන්න 18 අපිට විකුණුම් වලින් 9,000ක් ලැබීම. සල්ලි ලැබිලානේ. එහෙනම් මුදල් පොත හර කරනවා. මුදල් පොත හර කරනවා 90,000ක් විකුණුම් කියලා. විකුණුම් ලැබෙන්නේ. විකුණුම් ලැබෙන නිසා මුදල් පොත හර කළා 90,000ක්. විකුණුම් කියන්නේ ආදායම. ආදායම් වැඩි වෙද්දි බැර. මොකක් හරි හර වුණොත් අනිවාර්යෙන් බැර වෙන්න එපා අනික. එහෙමම හිතන්න එපා හැමතිස්සෙම තියරි එකත් එක්ක යන්න. විකුණුම් කියන්නේ ආදායමක්නේ. ආදායම් වැඩි වුණොත් බැර. ඒ නිසා විකුණුම් ගිණුමට බැර කරනවා 90,000ක් මුදල් කියලා. ඊළඟට බලන්න 1.25 12,000ක පොලි ආදායම් ලැබීම. සල්ලි ලැබිලා. එහෙනම් ව්‍යාපාරයට මුදල් ලැබෙන 12,000ක් හර කළා මුදල් පොත පොලි ආදායම් කියලා. පොලි ආදායම් වලට ගිණුමක් ගහනවා. පොලි ආදායම් කියන්නේ ආදායමක්නේ. ආදායම් වැඩි වුණොත් කලිනුත් කිව්වා බැර කරන්න. එහෙනම් පොලි ආදායම් ගිණුමක් බැර තමයි කරන්න ඕනේ. මේ තියෙන්නේ 12,000 විස්තරය යටතේ මුදල්. ඊළඟ එක 15,000ක් රක්ෂණ ගාස්තු ලෙස ගෙවීම. එහෙනම් මුදල් පොත බැර ගන්නවා 15,000ක් රක්ෂණ ගාස්තු කියලා. රක්ෂණ ගාස්තු වලට වෙනම ගිණුමක් ගහන්න ඕනේ. රක්ෂණ ගාස්තු කියන්නේ මොකක්ද? වියදමක්. වියදමක් වැඩි වුණොත් හර තමයි කරන්නේ. එහෙනම් රක්ෂණ ගාස්තු ගිණුම හර කරනවා 15,000ක් මුදල් කියලා. ඊට පස්සේ අන්තිම එක පෞද්ගලික ප්‍රයෝජනයට 10,000ක් මුදල් ගැනීම. මේ කියන්නේ මොකක්ද? මේ ගැනිලි ගැන තමයි කියන්නේ. මුදල් ගැනිලි. හරිද? මුදල් ගැනිලි නිසා මුදල් පොත බැර කරනවා. මුදල් පොතෙන් අඩු වෙනවනේ. අපේ මුදල් අඩු වෙනවා. ඉතින් 10,000ක් ගන්න 10,000ක් බැර කළා ගැනිලි කියලා දානවා විස්තරයට. ගැනිලි කියන්නේ හිමිකමේ අඩුවීම. හිමිකම අඩු වෙනවා කියන්නේ හර තමයි කරන්නේ. ඉතින් ගැනිලි කියලා ගිණුමක් ගහනවා. ඒක හර කරනවා 10,000ක් මුදල් කියලා. හරි නංගි මල්ලි වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි සාකච්ඡා කළේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 10 ශ්‍රේණිය ඔයාලා වෙනුවෙන් නිකුත් කරපු second term test paper එකක්. ඒකේ දෙවෙනි පත්‍රය තමයි අපි සාකච්ඡා කළේ. ඉතින් ඒකේ අපි අනිවාර්ය ප්‍රශ්නයයි ව්‍යාපාර අධ්‍යයනයේ කොටසේ ප්‍රශ්න 3යි ගිණුම්කරණයේ කොටසේ ප්‍රශ්න 3යි සාකච්ඡා කළා. කලින් වීඩියෝස් දෙකෙන් ෆස්ට් පේපර් එකත් සාකච්ඡා කළා. ඉතින් පේපර් එක දැන් මෙතනින් සාකච්ඡා කරලා ඉවර වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මම මේ වගේ තව වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එයි. ඒ වගේම තමයි කමෙන්ට් කරන්න මොනවද හදා ගන්න ඕන දේවල් මොනවද වැරදි දේවල් කියලා කමෙන්ට් කරන්න. මට එතකොට ඒවා හදා ගන්න පුළුවන්. like එකක් දාන්න. ඔයාලා වගේ තවත් යාළුවොත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් එහෙනම් අපි අතට ගිහිල්ලා යන්න. පරිස්සමෙන් ඉන්න. ජය වේවා.